देखो सागर में वार्ता है अभी नितरम सिंहपत करगन्नोनी දෙයක් තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඒකට කියනවා මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා කියනවා. ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන්නේ ආවාද ප්‍රාතිමෝක්ෂය. ඒකෙන් අදහස් කරන්නේ අපිට නිතරම හොඳ ආවාදයක් හොඳ භික්ෂුන් වහන්සේලා මේ පොහේ කිරීමක් කරනවා. පොහේ කිරීමේදී භික්ෂුන් වහන්සේලා සිද්ධ කරන්නේ සීමාවට එකතු වෙලා භික්ෂුන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා හැමදෙනාම සීමාවට රැස්වෙලා තමන්ට අදාළ විනය නීති ටික සද්ධාහනය කරනවා. නැවත බලක් කරගන්නවා. ඒ විනය නීති ටික සද්ධාහනය කරන අලුත් කරගන්නවා. එතකොට මතකයේ හදා ගන්නවා. කරන්න තියෙන දේ පිළිබඳව අවධානයකට නැවත සිහිපත් කරගන්නවා. දැන් මේ අපේ පින්වතුන් නිතරම පංචශීල සමාදන් වෙන්නේ සීල බේදයේ ලක්ෂණාව නෙවෙයි සීලවත්කම තියෙනවා. ඒ සීලවත්කම තියෙද්දිම මොකද කරන්න අපි සීල් සමාදන් වෙනවා. නැවතත් සමාදන් වෙනවා. සමහරවිට පිළිවෙත් සමාදන් වීම මේ උපෝසථ සීලේ සමාදන් වීමත් එහෙම තමයි. එහෙම සමාදන් වෙනා ඉන්නවා. ඒකට සමහර කෙනෙකුට සීලේ ඒ සමාදන් නොවුනත් ඒ සීලේ එහෙමම යාගම් තියෙන්න පුළුවන්. ඒ ආරක්ෂා කරගෙන ඉන්නවා. අනුතරමේ ශික්ෂා පද ටික ඔක්කොම නෙමෙයි ටිකක් හරි තියෙන්න පුළුවන්. ඒ නිසා මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය නිතර මතක් කරන එක හොඳයි. මොකක්ද මේ බුදුරජාණන්සේගේ අනුශාසනාව? මොකක්ද මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා සඳහන් කරන්නේ? එහෙම මතකයක් තියෙනවද? දන්නේ නැතුව නෙමෙයි දන්නවා. සමහරවිට මේ වචනේ එක දන්නවද දන්නේ නැහැ. සම්බපාපසංකරණ කුසලාස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසන. ඒක තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිළිසෙටම දෙන ආවාද. ඒක පොදුයි හැමෝටම. ඒක හැමෝටම පොදුයි. එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි සියලු දෙනාටම පොදුයි. ඒ පොදු අනුශාසනය. එතකොට ඒ පොදු අනුශාසනය තුළ භික්ෂුන් වහන්සේලාට තියෙන ක්‍රමවේදය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශික්ෂණ ක්‍රමවේදයේ පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලාට වෙන විදිහක්. ඒ කියන්නේ එකම ප්‍රතිපදාව වුණාට මේ අපේ වෙනස්කම් තියෙනවානේ. භික්ෂුන් කියලා පොඩි පිරිසක් වෙනස් වෙනවා. භික්ෂුණී කියලා පිරිසකුත් වෙනස් වෙනවා. ඊළඟට උපාසක උපාසිකා වශයෙන් වෙනස් වෙනවා. ඒ ස්වභාවික ලෝකයේ තියෙන වෙනස්කම් අපිට වෙනස් කරන්න බැහැ. ඒ අනුව එක ස්වභාවයන් අනුව ආවේනික ශික්ෂාපද ක්‍රමවේදයන් හැදෙනවා. භික්ෂුන් වහන්සේලාට ශාසනයට ඇතුළු වුණාට පස්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට උපසම්පදා සීලයක් තියෙනවා. ඒ ඉතිසෙල්ලා සාමණේර භාවයට පත් වෙනකොට සාමණේර අයට එහෙම ශික්ෂාපද වෙන්නේ තියෙනවා. ඊළඟට භික්ෂුන් වහන්සේලාට ඇති වුණා. ඒ භික්ෂුන් වහන්සේලාට අන්න ශික්ෂාපද ක්‍රමයක් ඇති වුණා. ශික්ෂාකම නැත්නම් ඒ ශික්ෂණයට ලක් වෙන පිරිසක් තමයි හිටියා මේ භික්ෂුණීන් ළඟ. ඒ අයට ශික්ෂණ ක්‍රමවේදයක් තියෙනවා. ඒකට භික්ෂුන් වහන්සේලා නම් අද වෙනකොට මේ නැහැ. ලංකාවේ නෑ අතුරුදහන් වෙලා තියෙන්නේ. දැන් ඉන්නේ දසින් මාතාවරු ඒ වෙනුවට. ඒකට ඒ දසින් මෑණිවරුන්ට ඉතින් අර
ඉහළ ශික්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඒකට ශික්ෂා ක්‍රමවේදයේ ශික්ෂණ ප්‍රතිපදාව ඉහළට දියුණු කරන්න පුළුවන්. අර විනයානුකූලව මේ ප්‍රතිපදාව නැති වුණාට ඊළඟට භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට ඒ ශික්ෂණ ක්‍රමයේ එහෙම තියෙනකොට අපේ උපාසක උපාසිකාවන් වෙනුවෙන් තියෙනවා. ඒක තමයි මූලික වශයෙන් පොදුවේ ගත්තාම පංචශීල ප්‍රතිපදාව. ඒක තමයි ආරම්භය හැම දෙනාගේම. ඒකට ඒක තමයි වැඩි දියුණු වෙලා තියෙන්නේ ඉස්සරහට භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට. පංචශීල ප්‍රතිපදාවේ හිටිය නමුත් උපාසක උපාසිකාවන් පිරිස සාමාන්‍ය ජනතාව බහුතර ජනතාව ඒ වැඩිපුර මේ පිරිස තමයි ඉන්නේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා බොහෝ ටිකයි. ඒ ලංකාවේ භික්ෂුණීන් වහන්සේලා නැත්නම් තේරවාද සම්ප්‍රදායික භික්ෂුණීන් වහන්සේලා එහෙම හොයාගන්න නැහැ. නමුත් ශික්ෂණයට ලක් වෙන දසෙන් මෑණිවරු ඉන්නවා. ඊළඟට ගිහිපින්වතුන් තමයි වැඩිපුර ඉන්නේ. පාසක උපාසිකා පිරිස තමයි බහුතර ජනතාව වෙන්නේ. සාමාන්‍ය ජනතාව. එතකොට මේ පොදු ශික්ෂණ ක්‍රමවේදය තමයි මූලික වශයෙන් පංචශීල ආරක්ෂා කරගන්නේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ වගේම ඉතිහාසීය ශික්ෂණ ක්‍රමවේදයන් තියෙනවා. දැන් ඔය ශීක්‍රියා ශික්ෂාවද එහෙම ගිහිපින්වතුන් ගාවක් තියෙනවා. සමහරවිට මේ පැවිදියට වඩා හොඳට ආරක්ෂා කරගන්න. හැබැයි එහෙම සමාදන් වීමක්වත් එහෙම නැහැ. ඒවා හොඳ සිරිත් හැටියට පුරුදු කරනවා. හොඳ යහපත් ගුණාංග හැටියට සමහර අය එක නම් වලින් පාවිච්චි කරන්න පුළුවන්. ටේබල් මැනර්ස් කියන පාවිච්චි කරනවා. ඔය ආහාර ගැනීමේ ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. ඒකට ඒවා තියෙනවා. ඒ වුණාට ඒවා මේ සමාදන් වෙන්නේ අර වගේ පංචශීලයක් සමාදන් වෙනවා වගේ එහෙම සමාදන් වෙන්නේ නැහැ. හැබැයි ඒවා පිළිවෙලට නැත්නම් එහෙම ඒවා නිසා මිනිස්සුන්ට ලොකු අවනම්බුවක් ඇති වෙනවා. මේ අපි කියන්නේ කන්නවත් දන්නේ නැහැ කියලා. එහෙම hina වෙනවා දැක්කා. නේ ඉන්න දන්නේ නැහැ කියන එක වාඩි වෙලා ඉන්න දන්නේ නැහැ පිළිවෙලකට. තැනකට ගියාම හැසිරෙන්න දන්නේ නැහැ කියලා අපි කියනවානේ. අපි සමාදන් වෙන්නේ නැහැ. ඒවා අපිට සමාදන් වෙලා ආරක්ෂා කරන්න කියලා එකක් එහෙම නැහැ. හැබැයි ඒව නොකරනවා නම් මේ බොහොම පිළිකුලට ලක් වෙනවා එහෙම ආයේ ගණන් ගන්න. භික්ෂුන් වහන්සේලාට ওই කියන ඒවා මේ සමාදන් වෙලා ආරක්ෂා කරන්න තියෙනවා. ඒ වගේ මේ සමහර අය කරන භික්ෂුන් වහන්සේලා සමහර අය කරන්න දෙයක් තියෙනවා. ඒක දන්නේ නැති අය පුහුණු වෙලා නැති අය එහෙම ඉන්නවා. නමුත් භික්ෂු සේවයේ තියෙනවා. ඒතකොට මේ සම්බපාපසා කරනවා කියන්නේ මොකක්ද? සම්බපාපසා කරනවා කියන්නේ සියලු පව නැත්තම් සියලු අකුසල් නොකරන අකරණ නොකළ යුතු සියලු පව නැත්තම් සියලු අකුසල් නොකළ යුතු කියන්නේ. කුසලස උපසම්පදා අනෙක් පැත්තට කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය උපදවන්න දියුණු කරන්න ඕනේ. කුසලස සචිත්ත පරියෝදවන සිත සම්පූර්ණම විදර්ශනා භාවනාදී හොඳට දියුණු කරලා සිත සම්පූර්ණම කෙලෙස් වලින් මුදවා ගන්න එක තමයි එතන කියන්නේ. අවේදී කිව්වොත් සීල සමාධි ප්‍රඥා වඩන. සීල සමාධි ප්‍රඥා වඩන එක තමයි සාමාන්‍ය වශයෙන් එතන තියෙන්නේ. ඒක ඔබ තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සර ඉඳලා දේශනා කරන්නේ. ඉස්සර ඉඳලා දේශනා කරපු එක ඔබ තමයි. මුළු යුගයේ ඒ කාලේ වැඩි ශික්ෂාපද පැනේ වෙන්නේ. හැබැයි හුඟක් හොඳට සමහර භික්ෂුන් වහන්සේලා හිටියේ ඒක. ඒ මූලික කියලා දීමෙන්ම භික්ෂුන් වහන්සේලා සම්වර වුණා. අස්සේ ඉතින් ඔය විවිධ අදහස් ඇති මහා වෙච්ච පිරිස කියන්නේ. කෑම නැතුව මහා වෙලා ඉන්නවා. ආහාර ගන්න ලේසි. දැන් මේ මෙහෙට වුණා සමහර අය ඉන්නවා මේ සීල් සමාදන් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ස්ථානයේ පොඩි වැඩකටවත් ඉන්නේ නැහැ. දුගෙන වෙලා කැමටක් කාලා දුවනවා.
එහෙමයි ඉන්නවා. ඉතින් ඒ වගේ එනවා. ඉතින් ඒගොල්ලන්ගේ ආරක්ෂාව නැහැ දැන් මේ දවස්වල නම් එහෙම ඉන්න අය අඩුයි. ඒක නවත්තලා තියෙන්නේ ගොඩක් අය. ඒකට අපිට උරුදු වෙච්ච එක වඩා තනන්න බෑ. ඉතින් එහෙමයි නෑ ඉන්නවා. ඉතින් අනුතරන්නේ හොඳට කැම්ප් ඉවත් දෙනවනේ. කොයි දවසේ සමාදන් වෙන්න පුළුවන්. කිසි අමාරුවක් නෑ මේ මිනිස්සුන්ට. ඕනිකමක් නෑ වගේ කරන්න. කිසි ඕනිකමක් සැලකිල්ලක් නෑ වගේ. එතෙන්දී ඔක්කොම පහසුවෙන් ආහාර පානනේ අඩු එක දෙනවා. කවුරු හරි කිව්වොත් ඇඳුම් ඕනේ කියලා ඇඳුම් දෙනවනේ. ඒව දෙන්නේ ඉතිරිපත් වෙනවා. එහෙම ඕනිකමක් නෑ. එහෙම ඕනිකමක් නෑ. ඒ කැම්ප් එකක් අරදුවලා මේක. ඉතින් කොට හොරෙම ඇවිල්ලා එහෙම ගන්නවා. අරගෙන දුවලා අහන්නේ බලන්නේ නැහැ. ඊට හොරෙම කරලා ගන්නවා. ඉතින් එහෙම වික්ෂුන් වහන්සේලා හැටියටත් ඉතින් ඒ කාලේ මේ ශාසනයට ඇතුළු වෙලා තියෙනවා. සමහරව ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන්. අරතරයක් නේද? ඔකේ ඉතින් දැනටත් එහෙම ඉන්නවා. ඒ කාලෙත් එහෙම හිටියා. ඉතින් බුදුරජාණන් ඒ නිසා සීමාමායෙන් හැදුවා. සමහර අය මහාන කරන්න එපයි කිව්වා. සමහර අය ආරක්ෂාවට යන්නේ සමහරට හුරු ආරක්ෂාව පිණිස පොලිසිය ඒ කාලේ වුණත් ඉතින් රජතුමාව රටේ රජතුමාව අල්ලන්නේ නැහැ ඒගොල්ලෝ. පාහන මහානනේ කියන්නේ. ඉතින් ඒ ආරක්ෂාවට ඇවිල්ලා මහාන වෙනවා. ඉතින් මිනිස්සුත් බය වෙනවා. මොකද චෝදනා ගොඩක් ආවා. ඉතින් එහෙම ප්‍රසිද්ධ අය මහාන කරන්න එපයි හුරු වගේ අය ශික්ෂණයට ලක් නොවන අය. හමුදාවේ සමානලාට හමුදාවේ ඉන්න එකට අකමැති නිසා මහාන වෙනවා. ඒ නිසා ඒවයි මහාන කරන්න එපයි කිව්වා. කොහොම දරුණු ලෙඩ රෝග තියෙන අය මහාන වුණා ලේසියට බෙහෙත් කරගන්න පුළුවන් කියලා. ඔය ජීවක වෛද්‍යවරයෙක්ගේ බෙහෙත් ගන්න පැවිදි වෙනවා නම් ලේසි කියලා සමහර පැවිදි වෙනවා. ඒ නිසා ඒ අතර දරුණු රෝග ඉතින් කුෂ්ඨ රෝග වගේ තියෙන අය ගඩු ඒ වගේ කොහොම රෝග භයානක රෝග තියෙන අය පැවිදි වුණා. ඊට පස්සේ බුදුරජාණන්සේ හිමයි මහාන කරන්න එපයි කිව්වා. ඒ වගේම විවිධාකාර ආභාස තියෙන අය මහාන කරන්න එපයි කිව්වා. අතපය නැති අය ඒ නිසා එහෙම මහාන කරන්න එපයි කියලා නියමයක් කරා. ඉතින් මෙතන එනන් ඕනම කෙනෙකුට ඔය කියන හැමෝටම තේරෙනවා නම් ගුණධර්ම ආරක්ෂා කිරීමේ බාධාවක් නැහැ. මහාන වෙන්නේ වරම් තියන අය වෙනම පිරිසක් ඉන්නවා. ඒ පොදුවේ ගත්තාම ලේසියෙන් පන්සිල් ආරක්ෂා කරගෙන ගුණධර්ම ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් හැමෝටම. ඒක කාටත් පොදුයි. එතකොට සාමාන්‍ය ජනතාව අතර එහෙම ඉන්න පුළුවන්. ඉතින් මේකදී උගන්වන්නේ සම්පපාපස්සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියලා. මේ ඒකත් බුද්ධාන ශාසන. මේ එක බුදුරණවහන්සේගේ නමක් නෙමෙයි. සෑම බුදුරණවහන්සේ නමක්ගේම අවවාද. මොකද මේක මේ අලුත් දෙයක් හරි සාරණ දෙයක් හරි කියන්න අපිට බෑ. සර්වකාලික ධර්මයක්. මේක අතීතයටත් පොදුයි වර්තමානයටත් පොදුයි අනාගතයටත් එහෙමයි. මේක ලංකාවටත් එකයි ඉන්දියාවටත් එකයි. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව ඇමරිකාව ජර්මනි ඕනම රටකට ගැලපෙන එක. මේක කාටද නොගැලපෙන්නේ. එහෙම එකක් නැහැ. එහෙම ඒක තමයි මේ බුදු දහමක තියෙන ස්වභාවය. මේක බුදු දහම කියන්නේ පොදු දහම. හැමෝටම ආගම් වේදයකින්, ජාති වේදයකින්, රාජ්‍ය වේදයකින් තොරව අනුගමනය කරනවා. මේක මේ අපට විතරක් සීමා වෙන එකක් කියලා හිම නැහැ. කවුරු කරත් කරන කෙනාට විපාක තියෙනවා. කවුරු මොන විදිහට කරත් කරන කෙනාට විපාක තියෙනවා. හේතුඵල ධර්මයක් නේ. ඒක බෞද්ධයෙක් කරත් ඒක අදාළ විපාකේ ඒක එහෙමමයි. එහෙම නැත්නම් වෙනත් ආගමක කෙනෙක් කරත් ඒ විපාකේ ඒ විදිහමයි. එතකොට වෙන විදිහේ කියන්නේ මේක මේ අහවලා කරා කියලා විපාකේ වෙනස් වෙන්නේ නැහැ. තමන් කරන දැන් අපි කියමු පන්සිල් ආරක්ෂා කරන්නේ නැහැ කියලා. පන්සිල් ආරක්ෂා කරන්නේ නැහැ. ඒ නැති වීම නිසා ඒ පන්සිල් කඩනවා.
ප්‍රාණඝාතය කරනවා. හොරකම් කරනවා. කාමයේ වර්ධන හැසිරෙනවා. බොරු කියනවා. කේලම් කියනවා. අනුස් වචන කියනවා. හිස් වචන කියනවා. ඊළඟට මද්ද්‍රව්‍ය ආදී පාවිච්චි කරන මේ කියන වැරදි ටික නිකන් හිතලා බලන්න. මේ වැරදි කවුරු කළත් ඒක බෞද්ධ කෙනෙක් කළත්, හින්දු කෙනෙක් කළත්, ඉස්ලාම් කෙනෙක් කළත්, එහෙම නැත්නම් ක්‍රිස්තියානි කෙනෙක් කළත්, වෙන කවුරු හරි කළත් ලැබෙන විභාගයේ ඒක එහෙමමයි. ඒක වෙනස් දෙකකට ඒක හරවත් වෙනස් වෙන්නේ. ඉතින් ඒ නිසා කාටත් ඒක පොදුයි. ඒක හැමෝටම බුද්ධහමක් තියෙන. ඉතින් අපි මේක බෞද්ධයන්ට කියලා එහෙම එකක් නෑ. සමහර ඒවා කරන්නේ බෞද්ධයන්ට විතරයි. සමහර අය ක්‍රිස්තියානියන්ට විතරයි. එහෙම එකක්. ඒක මේක නෙමෙයි එකක්. එතකොට කිසිම ආකාරයක වෙනසක් නෑ. හැමෝටම පොදුයි. හැමෝටම එකයි. හැමෝටම එක දෙයක්, එක දහමක් මේක. ඒක අතීතයේ අය කරත් ඒ විභාගමයි, වර්තමාන අය කරලා තියෙනවා නම් ඒත් ඒකමයි. විභාගය වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට අනාගතයේ කවුරු හරි කරත් ඒකට විභාගය ඒ විදිහමයි. ඉතින් මේ විදිහට මේ සර්වකාමික දහම එකයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ අකාලික වෙන්නේ. මේ කියන්නේ මේ සබ්බපාපසා කරන කුසල සුපසම්පදා සච්චිත පරියෝදපණ කියන මේ කාරණේ මේ ධර්මයේ ඒකාන්තයේ බුදුහාමුදුරුවෝ මේ මනාකොට දේශනා කරපු එක. ධර්මයේ ලක්ෂණ කීයක් තියෙනවද? ධර්මයේ ලක්ෂණ කීයක් තියෙනවද? හයයි තියෙන්නේ. හැමදාම වන්දනා කරන ගාථාවේ තියෙන්නේ ධර්මයේ ලක්ෂණ. ධර්මයේ ස්වභාවය. එතකොට ඒ ධර්මයේ ස්වභාවය නම් සාක්ෂාතෝ බුදුහාමුදුරුවෝ හොඳට දේශනා කරපු එක. නිකම් දේශනා කරා නෑ, හොඳ පරිශ්‍රණයක් කරලා කරපු එක. මේ නිකම් කටට ආපු එකක් කිව්ව නෙවෙයි. පරිශ්‍රණය කරලා හොඳට ගවේෂණය කරලා හොඳට ඒක තමන් පුරුදු කරලා තමන් ඒකේ අත්දැකීම් ලබලා කරපු එකක් මේ දේශනාව. තමන් විසින් හොඳට අත්දැකීම් බැලුවා, හොඳට හොයලා බැලුවා මේකේ කර්ම විපාක මොනවද කියලා. මේ නිකම් කියපු එකක් නෙමෙයි. හටට ආපු එකක් කිව්ව නෙමෙයි. කොච්චර කාලෙ මේ පරිශ්‍රණය කරලා අපි බුදුහාමුදුරන් සාරාංශික කල්පලක්ෂණ කියන්නේ නියත විවරණ අරගෙනනේ. නියත විවරණ අරගෙනයි සාරාංශික කල්පලක්ෂණය වෙන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා කොච්චර ගන්නද? සාරේ නියත විවරණ ගන්න නිකම්ම කෙනෙකුට නියත විවරණ දෙන්නේ නැහැ. සම්පූර්ණ කාලයේ 28 කල්පලක්ෂණ. සම්පූර්ණ කාලය. එතකොට සම්පූර්ණ කාලයේ 28 කල්පලක්ෂණයක්. එතකොට සාරාංශික කල්පලක්ෂණ අඩු කරපුවම 16 අසංඛ්‍ය කල්පලක්ෂණ. ඉතින් මෙච්චර කාලයක් මේක පුරුදු කරලා මේ නිකන් දවසක් දෙකක් නෙවෙයි. කල්ප ගණනක්, කල්ප 20 අසංඛ්‍ය කල්පලක්ෂණ 20ක් පුරුදු කරලායි මේක අපිට කියන්නේ. නිකන් ආවට ගියාට නෙවෙයි. දැන් විශ්වවිද්‍යාලයක උනා උපාධියක් ගන්න, විශේෂ උපාධියක් ගන්නකොට රිසර්ච් එකක් කරන්න ඕනේ. ඒකට තියෙන අවුරුද්දයි 2යි 3යි PhD එකට දෙන අවුරුදු 3ක්වත් කරන්න ඕනේ. ඉතින් වගේ ටිකයි ඒක. ඒ වගේ පොඩි රිසර්ච් එකක් ඒක. මේක එහෙම රිසර්ච් එකක් නෙමෙයි. මේක බොහොම පරිශ්‍රණ කාලයේ අවුරුදු අවම පරිශ්‍රණ කාලයේ අවුරුදු අසංඛ්‍ය කල්පලක්ෂණ 20ක්. අවම කාලයේ. ඉතින් අපේ බුදුරණවහන්සේ ප්‍රඥාතික බුදුරණවහන්සේ කෙනෙක් නිසා තමයි අඩුම කාලයේදී ප්‍රඥාතික බුදුරණවහන්සේලා සංඛ්‍ය කල්පලක්ෂණ 20ක් පුරුදු කරනවා කියලා කියන්නේ. ඊළඟට සන්දහාදී බුදුරණවහන්සේලා ඉන්නවා. ඒ වගේම වීරයාදී බුදුරණවහන්සේලා ඉන්නවා. එහෙම බුදුරණවහන්සේලා වර්ග තුනක් විතර තියෙනවා. එතකොට සම්මා සම්බුද්ධ උනාට පුරුදු කරේ කාලෙක වෙනස් වෙනවා. සන්දහාදී බුදුරණවහන්සේලා වැඩි. වීරයාදී බුදුරණවහන්සේලාට වැඩි. ඉතින් ඔයගේ ඉතින් අඩුම කාලයේ අවම කාල සීමාව තමයි අසංඛ්‍ය කල්පලක්ෂණ 20. ඒකේ නියත විවරණ අරගෙන පුරුදු කළා ආසන්න අසංඛ්‍ය කල්පලක්ෂණ. ඔයගේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.
දීර්ඝ කාලයක් කරන පරීක්ෂණය කරලා ගවේෂණය කරලා නිරීක්ෂණය කරලා ඒ වගේම තමන්ගේ අත්දැකීම් හොඳට ඒ විදිහට හදාගෙන හරි අවබෝධයකින් දේශනා කරන එක. ඒක තමයි විශේෂත්වය. මේ දවස් දෙකක් වුණු කරලා නෙමෙයි. ඒක ඒ දේශනා කරපු එක අපිට මේ ඕනෑකේ පුරුදු කරන්න පුළුවන්. අපට ඒක ගැළපෙනවා. ඒක තමයි විශේෂත්වය. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ ඉච්ඡර පරිශ්‍රණය කරලා දේශනා කරපු දේ අපිට ගැළපෙන්නේ නැත්නම් ඒක වඩා අපිට ගැළපෙන්නේ. අපිට මේ අතීතයේ මිනිස්සුන්ට ගැළපෙනවා, වර්තමාන මිනිස්සුන්ට ගැළපෙනවා, අනාගත මිනිස්සුන්ට ගැළපෙනවා. ඊළඟට මම කලින් කිව්වාගේ ඕනම රටක මිනිස්සුන්ට ගැළපෙනවා. ඕනම සංස්කෘතියකට ගැළපෙනවා. මෙන්න මේ සංස්කෘතියට මේක ගැළපෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. එහෙම එකක් නැහැ. එතකොට මේ කවුරු කළා ඒකට තියෙන විපාක වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි. ප්‍රාණඝාතය කරව කවුරු හරි ප්‍රාණඝාතයට දෙන විපාක ඒවා වෙනස් වෙන්නේ නැහැ. හැමෝටම එකයි. ඊළඟට හොරකම් කරව හොරකමට දෙන විපාක ඒ වෙනස් වෙන්නේ නැහැ. අපි නිකන් සාමාන්‍ය වශයෙන් කිව්වොත් මේ නිසා ඇති වෙන අත්හානවාද බය කියන එක. මේ පව කරපුවම ඇති වෙනවා මේ අද වෙන්නේ අත්හානවාද බය. තමන්ටම තමන් බය වෙනවා. මේ නිකන් හිතන්නකො දැන් මේ රාජනීතියට අහු වෙන ටිකක් තියෙනවානේ. ඒ ඔක්කොම ටික රාජනීතියට අහු වෙන්නේ නැහැ. රාජනීතියට අහු වෙන්නේ නැති ඒවාත් තියෙනවා. ප්‍රාණඝාතය කියන එකේදී සමහර ඒවා මේ රාජනීතියට අහු වෙන සමහර ඒවා අහු වෙන්නේ නැහැ. මොනවද අහු වෙන්නේ මොනවද අහු වෙන්නේ නැත්තේ? මොනවද අහු වෙන්නේ මොනවද අහු වෙන්නේ නැත්තේ? මිනිහ මිනිස්සෙක් මරුවොත් ඒක අහු වෙනවනේ. ඒක මේ ඒක රාජනීතිය කියන එක ඒක කාටවත් වෙනස් නැහැ. අපේ රටේ තියෙන මේ මිනිහෙක් මරුවොත් තියෙන රාජනීතිය බෞද්ධ අයට එකයි, මුස්ලිම් අයට එකයි, ක්‍රිස්තියානියට වෙනම එකක්, ඉස්ලාම් අයට වෙනම එකක්, එහෙම එකක් තියෙනවා. නෑ, එහෙම එකක් නෑ. නීතිය කාටවත් එකයි කියන එක. සමහර මිනිස්සු ඉතින් සල්ලි බලය අරගෙන තියෙන මිනිස්සු ඒවා වෙනස්කම් කරගන්න වෙන්න පුළුවන්. නමුත් නීතිය කියන එක ඒකයි. සමහර මිනිස්සු ඉතින් සල්ලි තියෙනවා නම් සංගවිලා ඉන්න පුළුවන් නම් නීතියත් හොඳට දන්නවා නම් ඒගොල්ලෝ බේරෙන ක්‍රමේ ඒගොල්ලෝ හදාගන්න. සාමාන්‍ය මොකක්වත් දන්නේ නැති මිනිස්සයා ඉතින් ඉක්මනින්ම සිරගත වෙනවා. එයා ඉතින් අවුරුදු ගානක් හිරෙත් ඉන්නවා. සමහරවිට බොහොම පොඩි දෙයකට හිරෙ ඉන්න පුළුවන්. ඒක නීතිය දන්නේ නැහැ, මොකක්වත් දන්නේ නැහැ. ඒ දන්නේ නැති කෙනා සහ යන බලය සහ හැකියාව තියෙනකොට එයාට බේරෙන්න පුළුවන්. ඒක බුද්ධ කාලෙත් එහෙම තමයි. ඒකේ මේකේ කියලානේ හැකියාව. අපිට ඒක සෑ දොස් කියන්නේ බෑ කිව්වගේ වැඩක් වෙන්නේ නැහැ. හැබැයි කර්ම නීතිය කියන්නේ ඔතනදී ආය කාටවත් වෙනස් වෙන්නේ නැහැ. අපිට එහෙම එකකුත් තියෙනවා. දැන් මිනිස්සෙක් මරණයක නීතියට අහු වෙනවා. අලියෙක් මරුවොත් අහු වෙනවා. සතුන් අතර සමහර සත්තු කොට්ටාසයන් ඉන්නවා මරුවොත් ඔය මූ වගේ සත්තු සමහර ඉන්නවනේ මේ ආරක්ෂා කරන දාගෙන ඉන්න සත්තු කොට්ටාසයන්. ඒකට මේ එයයි මරණයට පත් කරොත් ඔන්න නීතියට අහු වෙනවා. හැබැයි කාටවත් කුකුළු මරුවට එහෙම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඕනතරම් කුකුළු මරන්නේ මාළු මරනවා. ඉතින් ගොඩාක් සත්තු මරනවා මේ එහෙම නීතිය අල්ලන්නේ නැහැ. එහෙම මේ ගිලා අල්ලන්නේ නැහැ. ඒ නීතියෙන් සහන දීලා තියෙන ඒගොල්ලන් මරන්නේ. ඒගොල්ලන් මරුවා කියන්නේ කිසිම මේ දඬුවමක් නැහැ. හානියක් නැහැ. සමහර ඒවාට හදලා තියලා තියෙන පහසුකම් හදලා දෙනවා. ට්‍රෝල යාත්‍රා ගැන දෙනවානේ. එතකොට මුහුදේ ඉන්න සත්තු මරන කුකුළු ඇති කරලා මරන්න ඕන තරම් මැෂින් හදලා දීලා තියෙනවා. බෙහෙත් හදලා දෙනවා. විවිධාකාර දේවල් කොහොමද මරන්න? ඔය මොඩේන් වගේ හදලා දීලා තියෙනවා. මදුරු මරන්න මේ ඒවට අවශ්‍ය කරන උපකරණ හදලා ඒවා අල්ලන්නේ කොහොමද? හැබැයි කර්මය කියන එක ඒකේ ප්‍රයස්කම් තියෙනවා. අල්ප සාමර්ථ මහා සාමර්ථ කියලා ඒකෙත් තියෙනවා. අනුසේ මරණ කොට ලැබෙන කර්ම පාකේ නෙමෙයි කූපේ මරණවම තියෙනවා. එතකොට කූඹියට තියෙන
ඔය භූමිය මරන්න එච්චර ලොකු වෙහසක් ගන්න නැහැ. ඔක එච්චර මතකෙකුත් තියෙන්නේ නැහැ. ඒක ලොකු බලයක්. හැබැයි ඉතින් මේක භාවනාවක් හැටියට වැඩුණොත් හිතේ අකුසල භාවනාවක් හැටියට හිතේ වැඩුණොත් භූමිය මරුවය කියලා මොකද වෙන්නේ? එතකොට ඒක භයානක වෙන්න පුළුවන්. ඒක භයානක වෙන්න පුළුවන්. ඒක තමන් විසින් කරගන්න දෙයක්. හැබැයි මිනිස්සෙක් මරුවොත් එහෙමද? එහෙම නෑ. දෙන්නේ අතානුවාද වයින්නේ බරපතල. අල්ලේක් මරන්න දෙන්නේ නැහැ. ගුඹෙක් මරනවා වගේ. ඒකට ලොකු මහන්සියෙන්න ඕනේ. කාලේ ලොකක් ගන්න ඕනේ. මේ වගේ මෙයා අඬන හැටි, යා දුකටපත් වෙන හැටි ඒවා පේනවා ගුඹෙට වඩා. එතකොට ඔය ටික ඔක්කොම හිතේ ඇඳෙනවා. හිතේ මතකේ රැඳෙනවා. එතකොට ඒක භයානකයි. එතකොට එතන කර්මය විපාක ගන්න ගියා එතන වෙනස්කම් තියෙනවා. වෙනස්කම් තියෙනවා. අල්ප සාවාජ්‍ය, මහා සාවාජ්‍ය තිකුව එහෙම වේදිකුත් තියෙනවා. ඉතින් ඒකේ තව අනුවේද තියෙන කොහොමද? එක සතාට වෙනස් වෙනවා. දැන් මම ගොම්බේක් මරනට වඩා මේ සමහරවිට ඊට වඩා ලොකු සතෙක් මරන එක කියලා භයානකයි. එතකොට ඊට වඩා බල්ලෙක් මරන්න ගියොත් එහෙම ඒක එයා අඬන හැටි, කඳුළු වෙලෙන හැටි, ඒ කෑන් ගහන හැටි අපිට දැනෙනවා වැඩි. මතකත් වැඩි වෙනවා. එතකොට ඒ වගේ එතකොට ඔය සමාජ නීති අරගෙන තියෙනවනේ තවත් ඒක බලපං. මිනිසුන් අතර ගැන වැඩි කතා කරනවා නම් මිනිසුත් ඒකට හරි අපරාධයක් කළේ කියලා ඒක කතා කරනවා. එහෙම දෙයක් කියනවා නම් භූමික මරුවා කියලා හරි අපරාධයක් කළේ කියලා වැඩි කියන්නේ නැහැ. ඒ වගේ සත්‍යයක් මරුවා මොකද වෙන්නේ? මිනිස්සු ඒක වැඩි කතා කරනවා. ඒ නිසා අපි එහෙම ભેදයක් තියෙනවා. එතකොට හැබැයි ඒකට අදාළ කර්ම වාක්‍ය කාණ්ඩ වෙනස් වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැහැ. හැබැයි අසමාන වුණත් ලැබෙන වාක්‍ය කාණ්ඩ වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒකයි සර්වකාමීන් දහමක් කියන්නේ. සාක්ඛාතෝ කියන්නේ හොඳට දේශනා කරලා දෙන්නද හොඳට බලලා. හොඳට හොයලා බලලා කරනදී. සාක්ඛාතෝ භගවතෝ ධම්මෝ නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් සාකච්ඡා මහා දේශනා කළා. ඊළඟට මොකක්ද ඒකේ තව ලක්ෂණ? දෙවෙනිගේ සාකච්ඡා භගවත ධම්මෝ සම්දෙට්ඨිකෝ. මොකක්ද කියන්නේ සම්දෙට්ඨික කියන්නේ? තමන්ට රැක ගන්න පුළුවන්. මෙලෝ වශයෙන් මේ ජීවිතේදීත් එක දැනගන්න පුළුවන්. තමන්ට ඊළඟ ජීවිතවලදී තමන්ට දැනගන්න පුළුවන්. මේ ජීවිතේදී ඊළඟ ජීවිතවලදී තමන්ටම අවබෝධ කරගන්න පුළුවන් දෙයක් තමයි මෙතන තියෙන්නේ. තමා විසින් දකින්න පුළුවන්. තමාටම තේරෙන, තමන්ටම දැනෙන එකක් මේක. කවුරුවා කියන්න ඕනේ නැහැ. දෙවියෝ කියන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් බ්‍රහ්මයා වෙන කියලා දෙන්න ඕනේ නැහැ. තමන්ටම දැක ගන්න පුළුවන් හරියට බැලුවොත් තියෙන්නේ. ඊළඟ සම්දෙට්ඨකෝ අකාලිකෝ. මොකද අකාලික කියන්නේ? ওই කාලයට. ඔව් දැන් කාලයක් නෙමෙයි. අන්තිමනේ අතීත අනාගත වර්තමාන කොයි කාලේ ගත්තත් එකයි මේ ඒ දැන් අවුරුදු 1600 කට ඉස්සර දේශනා කරපු මේ කියන ගාථාව සම්පපාප සංකරණන් කියන මේ ගාථාවේ මේ කියන කරුණ දෙක අදටත් එහෙම තමයි අනාගතයේත් එහෙමයි. ඒ වගේම අතීත බුදුරණවහන්සේලා කියන අපේ බුදුරණවහන්සේට ඉස්සර කල්ප ගානක කල්ප කෝටි ගානකට ඉස්සර දේශනා කරලා ඒ කාලේ තුල මේක එහෙම තමයි. ඒකනේ බුද්ධාන සියලු බුදුරණවහන්සේ ගැන සසනාව කියන්නේ. ඒකෙන් කියන්නේ සමහරවිට සඳහන් කරන 512000 බුදුරණවහන්සේ පහළ වුණ කාල ඒ අවස්ථා ගැන. ඉතර ඉතිහාසයක් තියෙනවා. ඔය අපේ වර්තමාන යුගයේ ඔය එක විද්‍යාඥයෝ මේ කියන මේ කතා නෙවෙයි. ඒකට මේකේ තියෙන සම්මත විවාද කාලය කියලා. ලෝකයේ ඇති වෙන කාලෙත් නැති වෙන කාලෙත්. ඔය කාටවත් කියන්න බෑනේ මේ ලෝකයේ නැවත හටගත්තට පෙර තිබිච්ච ස්වභාවය කියන්න බෑනේ. මේ ලෝකයේ පෘථුවියේ ආරම්භ වෙච්ච යුගය ගැන යම් ආකාර කියනවා මේකට ඉස්සර කොහොමද තිබුණේ? ඒව කියන්නේ නැහැ. ඒව කියන්නේ කියාව ඇත්තේ නැහැ. එතකොට ඒගොල්ලෝ මේ කියන්නේ මේ විදිහට ඇතුණා ඉතින් මිනිස්සයා රිලවගේ ආවයි නේ. වඳුරගෙන් ආවයි එහෙම කතා කියනවා. මේගොල්ලන්ගේ මොකද්ද තියෙන්නේ හරිනවාදී එහෙමදී ඒවා එහෙම ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. එහෙම මේ
ඒ කොතනකවත් අපිට ඒක හම් වෙන්නේ නැහැ. පරිණාමවාදයක් නෙමෙයි මේක මිනිසු කරපු කතාවක්. මෙහෙම වෙන්නේ නැති කියලා ඒකත් හරියට දැනගෙන නෙවෙයි කියන්නේ. ඒක හරියට දැකලා දැනගෙන කිව්වා නෙමෙයි. මෙහෙම වෙන්නේ නැති කියලා කියනවා. ඉතින් අර ඔයාට කටු පරීක්ෂා කරලා අරම එහෙමනේ කියන්නේ. ඉතින් ඒ නිසා එහෙම ක්‍රමයක් අපිට හම් වෙන්නේ නැහැ. අපේ ධර්මයේ තුල එහෙම ක්‍රමයක් හම් වෙන්නේ නැහැ. හැම මුලියුගේ ඉඳලා ඉතින් අපිට පෙන්නලා දෙන ඔය මේ අග්ගඤ්ඤ සූත්‍රයේ යම් කිසි පහළ වීම ආකාරයක් පෙන්නලා දෙනවා. ඉතින් මිනිස්සයා හැටියටම තමයි එන්නේ. සදාගින් ආව කතාවක් එහෙම කියලා කතාවක් නෑ සතුටු දෙලා තියෙනවා. නමුත් මිනිස්සයා හැටියටම විවිධ ආකාරයක් පෙන්නලා දෙන්නේ. ඉතින් ඒ නිසා මේ කියන එක හැම කාලෙකම පොදුයි. අතීත අනාගත වර්තමාන වශයෙන් බෙදයක් වෙන්නේ නැහැ. ඊළඟට අකාලිකෝ ඒහිපස්සිකෝ මොකද කියන්නේ? ඒහිපස්සිකෝ කියන්නේ ඇවිල්ලා බලන්න. ඔව් කාටවත් ඇවිල්ලා බලන්න. ඉතින් මම මෙතන මේ මයික් එකක් තියාගෙන ඉන්නවා මෙතන. මං කියනවා ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් මයික් මේක බලන්න පුළුවන්. මම සරල උදාහරණයක් කිව්වේ. ඉතින් මාත් මෙතන මයික් එකක් නැත්තම් මං කියන මයික් එකක් තියෙනවා මෙතන. හැබැයි මේක කවුරු බලන්නේ? ඇයි බොරුවක් කියන්නේ ඉන්නේ මා කාබල්ලෙන් බලන්න බෑ මේක වහලා දෙන මුලින් හරි වහලා දෙලා මං කියන මෙතන මම මේ තියෙන මයික් එකක් කියලා. එතකොට මොකද වෙන්නේ? බොරුවක් ඇරලා බැලුවා කලින් අරින්න පා කියලා කියනවා අරින්න 19 අත තියන්නත් 19 එහෙම කියනවා. එහෙම කියන අත තියනවත් 19 කිට්ටුවටවත් යන්නේ නැහැ. හැබැයි මෙතන මයික් එකක් තියෙන ඉතින් හැමෝම කියනවා මෙතන මයික් එකක් තියෙනවා. හැබැයි මෙතන එකක් නැහැ. පේන්නේ නැහැ ඇත්තට. හැබැයි තියනවා නම් මේක වහලා තිබුණා, ඇරලා තිබුණා. මේ මසාලෙක වහලා තියෙන්නත් පුළුවන්. මං කියනවා මයික් එකක් නැත්නම් තියෙනවා. බලන්න පුළුවන්, ඔව් බලන්න පුළුවන්. මේ තියෙන්නේ කියලා ඇරලා පෙන්නන්න පුළුවන්. ඕන ඇරලා තියෙනවා නම් මේ බලන්න කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ ඒහි පස්සේ කියන්නේ ඕන දෙයක් කියලා බලන්න පුළුවන්. ඉතින් අතීතයේත් එහෙම කිව්වා. අදටත් එහෙම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ ලක්ෂණයක් තියෙනවා මේක. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. එහි පස්සේකෝ මේ ධර්මයේ ඇවිල්ලා හොඳට පුරුදු කරලා ඒකේ විපාක දකින්න පුළුවන්. ඒක දකින්න පුළුවන්. ඊළඟට එහි පස්සේකෝ ඕපනයිකෝ මොකද කියන්නේ? ඕපනයික කියන්නේ මේක ඒකාන්තයෙන්ම මේ නිවනට පමුණුන එක. මේ ධර්මයේ තුල හරියට ගමන ගියොත් හරියට මොහොත දැන් මෙතනින් අපිට පේනවා මහවැලි ගඟ ගලාගෙන යනවා. මහවැලි ගඟ කොහෙද නනවත්තාම ගිහිලා යන්නේ අන්තිමට. මොහොතට ගලාගෙන. ඒ වගේ මේ ධර්මයේ තුලට පැමිණෙන කෙනෙක් කොහෙද වමුණවන්නේ? නිවනට. ඒක වෙන මාර්ගයකට හරවන්නේ නැහැ. හරියට ධර්ම මාර්ගයකට ආවොත් මොකද වෙන්නේ? හරියට ධර්ම මාර්ගයකට ආවොත් මොකද වෙන්නේ? ඒකෙදී නිවනට වමුණනවා. ඕපනයි ඊළඟට අච්චත්තං වේදං විඤ්ඤෝහි මේක ප්‍රත්‍යක්ෂයෙන් වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ ඥානවන්තය. තම තමන්ගේ නුවණේ නැනවත් අයට තමයි කරගන්න පුළුවන්. ඒකද කියන්නේ නැනවත් අය කියලා කියන්නේ මේ අපි කියන උගත් අය නෙමෙයි. විශ්වවිද්‍යාල භාගයක් මොකක්වත් මේකට අවශ්‍ය නැහැ. සමහරවිට මේ අපරක්වත් නැති අය ඉන්න පුළුවන් ප්‍රඥාව තියෙන අය. සාත පොතක් කියවන්න නම් බෑ. එහෙම ක්‍රමයක් නැති. හොඳ නරක හොඳට තේරෙනවා. ඒගොල්ලන්ට පොත්පත් කියවන්න, එහෙම බුදුහාමුදුරුවෝ පොත්පත් උගන්වන්න කියලා කොහොමද නැහැ. අකුරු උගන්වන්නේ කියලා. දැන් පාලි භාෂාවේ අකුරුත් නැහැ. පාලි භාෂාවේ අකුරු නැහැ. අපේ අකුරු වලින් කියන්නේ සිංහල ගත්තොත් සිංහල අකුරෙන් ලියනවා. හින්දි අයගෙන හින්දි අකුරෙන්. බුරුමයි බුරු අකුරෙන් ලියනවා. ඉංග්‍රීසි ගත්තොත් ඉංග්‍රීසි අකුරට දාගෙන ලියනවා. පාලි භාෂාවට අකුරු නැහැ. හැබැයි සිංහල භාෂාවට අකුරු තියෙනවා. භාෂාව තියෙනවා. සිංහල තියෙනවා. සිංහල භාෂාවේ අකුරුත් තියෙනවා. ඊළඟට භාෂාවට වචනත් තියෙනවා. කතා කරන භාෂාවක් එහෙම තියෙනවා. ඉංග්‍රීසි භාෂාවට අකුරු නැහැ. අනුග අකුරු ටිකක් නැවති. ඒ සමහර භාෂාවල් තියෙන අකුරු නැහැ ඒගොල්ලන්ට. අනුගින් ගන්න ඒවා තියෙනවා. ඒකට මේ පාලි භාෂාවට අකුරු නැහැ. එහෙම පොතක් කියවලා ගන්න ඕනේ
ඉතින් අකුරු පාවිච්චි කරනවා කියලා වරදක් නැහැ. කියවන්න පුළුවන්. අකුරු මොකටද අපිට අවශ්‍ය? අකුරු වලින් අනහරි බලලා ඉගෙන ගන්න. හැබැයි බලනකොට වඩා දැන් උනා අද උනා පොතක් කියවලා දැනගන්න දහම සහ අහලා දැනගන්න දහම අතර ලොකු වෙනසක් තියෙනවා. වැඩිදුර අධ්‍යාපනයේ සඳහා ඒ ඔක්කොම ටික කියා දෙන්න බෑනේ. ඒ නිසා මුගක් වැඩිදුර අධ්‍යාපනයේ ස්වාම අධ්‍යාපනය ඇති කරගන්නේ පොත හොඳයි. ඉගෙන ගන්න එක ටිකක් ආරක්ෂා කරලා තියන්න හොඳයි. ඒක නරක නැහැ. හැබැයි මේ මුල්ලුගේ දහම ඉදිරියට ආවොත් ඉස්සරහට ප්‍රවෘත්ති කියලා දෙන්න. අහලා ඉගෙන ගන්න දේ තමයි බලවත්. ඒ නිසා කන හරි බලවත්. කන බලවත්. කනෙන් අහන දේ හරි ශක්තිමත්. ඒකෙන් තමයි පිළිගන්නේ සුතදණේ කියන්නේ ඒකයි. ඉතින් මේ කියලා ලක්ෂණ දෙකකින් යුක්තයි බුදුදහම. ඒ නිසා බුදුදහම සර්වකාලීන දහම. එතකොට ඒ මූලික බුද්ධ අවවාදය, බුදුරජාණන්සේගේ අවවාදය, අනුශාසනය, අවවාද ප්‍රාතිමෝක්ෂය, ඕවාද ප්‍රාතිමෝක්ෂය අපිට හොඳට මතක තියාගන්න හැමදාම. මොකක්ද ඒක? මොකක්ද? සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතං බුද්ධාන සාසන. මේ හොඳට තේරුම් අරගෙන හැමදාම දවසක මේක සිහිපත් කරන්න ඕනේ. අපි බුදුන්වහන්සේලා විනය කර්මයට නැත්නම් පොහොයට එකතු වෙලා විනය සම්ධානය කරනවා වගේ මේක හැමදාම මන්ත්‍රයක් වගේ. මන්ත්‍රයක් කියන්නේ මන්ත්‍රයක් නෙමෙයි මේක. හැමදාම සිහිපත් කරන්න ඕනේ. භාවනාවක් හැටියට. අපි මන්ත්‍රයක් කියන එක පැත්තකට දාලා භාවනාවක් වගේ. භාවනාව වගේ නෙමෙයි ඇත්තටම භාවනාවක් ලෙස පුරුදු කරන්න. එතකොට හොඳට මතකෙ ඉන්නවා මේ කරන්න ඕනේ දේ. මොකක්ද කරන්න ඕනේ දේ? සබ්බපාපස්සා කරන සීල අකුසල කරගෙන. කුසලස උපසම්පදා කුසල කරන්න. හිත හොඳට සමාධිය හැටියට ගන්නවා. කුසලස උපසම්පදා කියන්නේ විදර්ශනා හැටියට ගන්නවා. මේ සචිත්ත පරියෝදපන කියන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥා වැඩිමේ කියන කාරණේ හැමදාම හැම වෙලාවෙම හැම මොහොතකම උපදේශිත මරණය දක්වාම ජාති ભેදයකින් තොරව, ආගම් ભેදයකින් තොරව, රාජ්‍ය ભેදයකින් තොරව, ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව, ගිහි පැවිදි ભેදයකින් තොරව හැමදෙනාටම බුදු මේ කාරණේ සීමත් කරගන්න ඕනේ. සීමත් කරගෙන යන හැසිරුණොත් අපිට හොඳ දැනකට ඉන්න පුළුවන්. මෙලොව වශයෙන් පරලොව වශයෙන් ඒ වගේම නිවන සුවසාන්ත කරගන්න මේක හොඳම ක්‍රමවේදය වෙනවා. සමහර හොඳට මතක තියාගන්න කටයුතු කරමු. අපිට දැන් වෙලාව බුදු පූජා පාතන තියෙන නිසා අපි මේ සඳහා යොමු වෙනවා. හැමදෙනාම සූදානම් වෙන්න බුදු පූජා පාතන. හැමදෙනාටම තෙරුවන්